සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද මම සාකච්ඡාවට බඳුන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඊටාම මේ මෑත කාලේ රජය විසින් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගනු ලබන තීරණාත්මක ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් පිළිබඳව අපි සියලුම දෙනා දන්න රසායනික කෘෂිකර්මයේ රසායනික පොහොර භාවිතය තොර කාබනික පොහොර භාවිතය සඳහා යොමු වීමේ ප්‍රතිපත්තිමය මැදිහත් වීම පිළිබඳව පවතින සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු කීපයක් මතු කරන්න තමයි මම අද සාකච්ඡාවට යොමු වෙන්නේ. ඒකට මම විශේෂයෙන්ම මම ප්‍රවේශයක් විදියට ගන්න කැමතියි. අපි මේ රටේ ආර්ථිකය මේ වෙනකොට දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. සියලුම ආර්ථික නිර්ණායකයන් ඍණාත්මක තලයක සහ අපිට අවාසිදායක තලයක තියෙන පසුබිමක් තුළ රජය ගනු ලබන ඕනෑම ප්‍රතිපත්තිමය කාරණාවක් ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් මම දකින විදියට තත්ත්වය බැරෑරුම් නොකර තත්ත්වය ආර්ථික අර්බුදය යහපත් තැනකට එකින් ගොඩ එන්න අවශ්‍ය වටපිටාව සූදානම් කරන්න පුළුවන් ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් විය යුතුයි. ඒකට අපි දන්නවා කෘෂිකර්මාන්තය වගේ ශේෂ්ත්‍රයක් අපි වගේ රටවල් වල රටේ ජනගහනයෙන් 50ක් විතර 50-60ත් ආසන්න ප්‍රමාණයක් විශේෂයෙන්ම ග්‍රාමීය ජන ප්‍රජාව තමන්ගේ ජීවන වෘත්තිය පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්මාන්තයේ නියැලෙන්නේ. ඒ වගේම රටේ ශ්‍රම බලකායෙන් 27කට ආසන්න ප්‍රමාණයක් සේවානියුක්ත වෙලා ඉන්න ශේෂ්ත්‍රයක්. අපි සාපේක්ෂව ගත්තොත් එවැනි ශේෂ්ත්‍රයක අර්බුද රාශියක් පවතින තත්ත්වයක් තුල වුවද මෙවැනි මැදිහත් වීමක් ක්ෂණිකව පැය 24ක් වගේ කාල පරිච්ඡේදයක් වගේ ඉතාම කෙටි කාලයකින් මේ මැදිහත් වීමක් ගැන ප්‍රතිපත්තිමය කාරණා ප්‍රතිපත්තිමය විදියට කාබනික වගාවට යොමුවීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපිට බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. ඇත්තෙන්ම ආහාර සුරක්ෂිතතාවය කෙසේ වෙතත් ආහාර ෆුඩ් සේෆ්ටි පිළිබඳ කාරණාවේදී අපි සියලුම දෙනාම එකඟ වෙනවා කාබනික වගාව නැත්නම් ඕගනික් ෆුඩ්ස් නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්මාන්ත යොමු වීම කාලෝචිතයි කාලීනයි. ඒ සම්බන්ධ මතවාදයක් මම හිතන්නේ අපේ කිසිම කෙනෙක් ළඟ නැහැ. නමුත් අපිට තියෙන ප්‍රශ්නය මේක ක්ෂණිකව අපේ වගේ රටවල් වල මේක ක්ෂණිකව කළ හැකිද? විශේෂයෙන්ම මම ප්‍රවේශයක් විදියට අපි වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය ගැන දල විග්‍රහයක් කළොත් අපිට අපි උචිත කාලයකද මේ මැදිහත් වීම සිද්ධ කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ගැනීම සඳහා මම දන්නවා 2020 අවුරුද්ද ගත්තම අපේ සියලුම ආර්ථික ශේෂ්ත්‍රයන් කෘෂිකර්මාන්තය කාර්මිකාංශය සහ සේවාංශය ඍණ වර්ධන තලයකට ගමන් කරපු වර්ෂයක්. ඒ වගේම අපේ අපනයන සහ ආනයන අතර වෙනස ගත්තොත් බිලියන USD බිලියන් 6කට ආසන්න ප්‍රමාණයක් ගැප් එකක් පරතරයක් අපි ගිය වර්ෂය තුල වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපේ සියලුම විදේශ ඉපයීම් මාර්ග විශේෂයෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ලැබිච්ච ප්‍රේෂණ ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් ලැබෙන තිබුණු ආදායම් වල අඩුවීම වගේම සංචාරක ව්‍යාපාරයෙන් අපේ විදේශ විනිමය ඉපයීම් සියල්ලම අහිමි වෙච්ච තත්ත්වයක් තමයි අපිට වර්තමානයේ මේ වෙන විටත් දකින්න ලැබෙන තත්ත්වය. විශේෂයෙන්ම රටේ ආර්ථිකයේ ආදායම් ඉපයීම සම්බන්ධයෙන් කාරණාවේදී සිදු කරන ලද මැත කාලයේ සිදු කරන ලද බදු ප්‍රතිපත්ති හරහා විශාල වශයෙන් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමක් අපි දැක්කා. ඒකත් එක්කම ආදායම් සහ වියදම් අතර පරතරය විශාල වශයෙන් උග්‍ර වෙලා අයවැය පරතරයේ ප්‍රසාරණයත් සමග
අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දෙන පසුබිමක තමයි අපි අද වෙනකොට මුහුණ දීලා ඉන්නේ. ඒකට මම මේකත් එක්ක තව කාරණාවක් මතු කරනවා. රජයේ විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසායයන් අපි රාජ්‍ය ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබනවා. විශේෂයෙන්ම බිලියන 600කට ආසන්න ප්‍රමාණයක accumulated losses නැත්තම් එකතු වෙන ලද පාඩු සහිත ආයතන අපි නඩත්තු කරගෙන යනවා. මෑත කාලේ අපි තෙල් මිල ඉහළ දැමීමත් අපි බලන්න ඕන මේ රාජ්‍ය ආයතනවල තියෙන අකාර්යක්ෂමතාවයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයන් මත ගත්තු තීරණ. එතකොට මේවා නිවැරදි කර ගැනීම සඳහා කිසිම වැඩපිළිවෙලක් සැලසුම් සහගත ක්‍රමවේදයන් අනුගමනය කිරීමක් අපිට ඇත්තටම දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට අපි සමස්තයක් විදියට මම දකින දේ තමයි ආර්ථිකය මෙවැනි අර්බුදකාරී තත්ත්වයක තියෙද්දී යම්තාක් දුරකට හෝ අපේ ආර්ථිකය ස්ථාවරත්වයක පවත්වාගෙන යාමට දායක වෙච්ච කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි පිළිවෙතක් ක්ෂණිකව ගැනීමේ ප්‍රතිවිපාක අපිට ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කරුණු ඉදිරිපත් කරමින් මේ වෙනකොට ඉන්නවා. එතකොට මම මූලික තර්කයක් විදියට ඉදිරිපත් කරන්නේ අපි මේ එක්ස්පෙරිමන්ට් කරන්න සුදුසු කාලයකද අපි මේක කරන්නේ. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම ජපානය වගේ රටවල් වල ගෘහස්ථයක් ගත්තොත් ඒ ගෘහස්ථයේ එක සමාජිකයෙක් කෘෂිකර්මාන්තයේ නියැලෙනවා නම් තව සමාජිකයෝ දෙතුන් දෙනෙක් කාර්මික සහ සේවාංශවල සේවානියුක්ත වෙලා ඉන්නවා. නමුත් ඊට හාත්පසින්ම වෙනත් තත්ත්වයක් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තියෙන්නේ. ලංකාවේ විශේෂයෙන්ම අපි මේ 50%ක විතර කෘෂිකාර්මික ප්‍රජාවක් ජනගහනයෙන් කෘෂිකර්මය මත යැපෙන ප්‍රජාව දිහා බැලුවොත් මේ කට්ටියගේ මූලිකම දේ තමයි මේ පවුල් සම්පූර්ණයෙන්ම කෘෂිකර්මාන්තයේ මත තමන්ගේ ජීවනෝපාය පවත්වගෙන යන්නේ. එතකොට කෘෂිකර්මාන්තයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දෙලා ඉන්න වෙලාවක අපිට අලෙවිකරණය පිළිබඳ ප්‍රශ්න සෑම කන්නේකම අසන්න ලැබෙනවා. ඵලදායීත්වය පිළිබඳ ප්‍රශ්න පිට දැඩිව සාකච්ඡාවට ගන්න පුළුවන් කාරණා තියෙනවා. ලාභදායීත්වය පිළිබඳව ගැටලු තියෙනවා. එක්ස්ටෙන්ෂන් නෙට්වර්ක් එක සම්බන්ධ බරපතල කාරණා තියෙනවා. සමහර පර්යේෂණ වලින් ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණාත් එක්ක බැලුවට පස්සේ ගුමේ මේ 27ක් වෙච්ච ශ්‍රම බලකායත් ඒ වගේම 50ක් විතර වෙන රටේ ජනගහනයෙන් විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගෙන් ගේ ජීවන වෘත්තිය දැවැන්ත අර්බුදයකට මුහුණ දෙලා ඉන්න වෙලාවක තමයි ආණ්ඩුවක් විදියට මේ වෙලාවේ මේ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ මේ ප්‍රජාවත් එක්ක. ඒකට මේක සුදුසු කාලයක්ද? එතකොට අපි දන්නවා යම්කිසි විදියකට මේකේ අහිතකර ප්‍රතිවිපාකයක් මේකට අත්විඳින්න සිද්ධ වුණොත් ඒක මේ කෘෂිකර්මාන්තයේ මත ජීවත් වෙන ජනතාවට විතරක් නෙවෙයි නාගරික පන්තියේ සහ පහළ ආදායම් ලබන කණ්ඩායම් වල ආදායම් තත්ත්වය සහ ජීවන මට්ටමේ පහළ යාමට ඍජුවම මේකෙන් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක ගැන මම ඊළඟට සාකච්ඡා කරන්නම්. නමුත් යම්කිසි අහිතකර තත්ත්වයක් අපි කියමු නිෂ්පාදනයේ කඩාගෙන වැටීමක් ආහාර මිල ගණන් වල ඉහළ යාමක් සිද්ධ වෙනවා නම් අපි ආණ්ඩුවෙන් දකින්න ලැබෙන තියෙන උත්තරය තමයි අපි ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න. ඒකට අපි දන්නවා විදේශ පිටරටින් ආනයනය කරගන්න පුළුවන් භාණ්ඩ ආනයනය කර ගැනීම සඳහාවත් අපිට මේ ආදායම් තත්ත්වයන් විදේශ විනිමය ඉපයීම් සංචිත ප්‍රමාණවත් නැති තත්ත්වයක් තුළ රටේ ආර්ථිකයේ විශාල ප්‍රමාණයක් ජනගහනයක් නඩත්තු කරන ශේෂ්ත්‍රයක් අර්බුදයකට ගියොත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න අපේ ආර්ථිකය ඇත්තටම සූදානම් නෑ. එතකොට මේ ආණ්ඩුව මේ කරන්නේ මේ අවදානම් සහගත තත්ත්වයක් රටේ ආර්ථිකයේ හදවත සියලුම ශේෂ්ත්‍රවලට බලපාන ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් මේ ක්ෂණික මැදිහත් වීමක් කිරීම අපි ඇත්තටම මේ ලෝකේවත් කිසිම රටක මේ වගේ ක්ෂණික මැදිහත් වීමක් ක්ෂණික ප්‍රතිපත්තිමය වෙනස් වීමක් අපිට අපේක්ෂා කරන්නට
කරන්නවත් අත්දැකීමක්වත් නැහැ. එතකොට මම මේකේ මේ ප්‍රතිපත්තිමය කාරණාවේ මැදිහත් වීමේ කාලෝචිතභාවය පිළිබඳව මම ඔබට අදහස් කරා. ප්‍රධාන වශයෙන්ම මේ කට්ටිය ඉදිරිපත් කරන තර්කයක් තමයි ෆුඩ් සිකියුරිටි සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන්. එතකොට ආහාර සුරක්ෂිතතාවය කියන සංකල්පය මම විග්‍රහ කළොත් මේකේ මේ ආහාරවල තියෙන ගුණාත්මකභාවය පිළිබඳව තර්කය එක කාරණාවක් විතරයි. ඊට අමතරව ඒවා ලබා ගැනීමට ඇති ප්‍රවේශ වීම, affordability and accessibility ඒ වගේ කාරණා ගණනාවක් මේ සංකල්පය තුල ඇත්තටම තියෙනවා. එතකොට අපි ලෝකේ දියුණු රටවල් වල අත්දැකීම් එක්ක අපි සංසන්දනය කළොත් මේ ප්‍රමාණාත්මක තලයක සිට ගුණාත්මක තලයකට කෘෂිකර්මාන්තය පරිවර්තනය කරන්න නම් අපේ රට යම්කිසි සංවර්ධන ඉහළ සංවර්ධන අධීරයක තියෙන්න ඕන. අපි ගුණාත්මක තත්ත්වය ගුණාත්මක qualitative සිට quantitative ප්‍රමාණාත්මක තලයක සිට ගුණාත්මක තලයකට අපි මාරු වෙනවා නම් අපි ඇත්තටම අපි ඒ පසුබිමේදී ඒ සංවර්ධන අධීරයේදී ඉන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මොකද අපිට ඒ සඳහා කාලය අවශ්‍යයි. මම දකින විදිහට අපි රට ඒ තලයේ තාම නෑ. ඒ පරිවර්තනය කරන්න ශනිකව කිරීම මම හිතන්නේ ප්‍රතිඵලදායක නැහැ. එතකොට දැන් දෙවෙනි කාරණාව තමයි මේ ආනයන අඩු කිරීම සම්බන්ධයෙන් ෆර්ටිලයිසර් නැත්නම් පොහොර අපි ආනයනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම. එතකොට අපේ ආනයන වියදම් වලින් 1.6ක ප්‍රමාණයක් නැත්නම් ඩොලර් මිලියන 259ක් ආසන්න වශයෙන් ගිය වර්ෂයේ මේ සඳහා වියදම් කරලා තියෙනවා. එතකොට මේ 259 ඉතිරි කර ගැනීම සඳහාද මේක කරන්න කියන ප්‍රශ්නේ මතු කරනවා. ඇත්තටම විනිමය අර්බුදයක් රට තුල තියෙනවා නම් ඒ සඳහාද මේක කරන්න කියන එක පිළිබඳව අපි දැඩිව සාකච්ඡා කරනවා. මොකද මේ තාර්කිකත්වයේ මේ ප්‍රතිපත්තියේ මේ කාරණාවේ තාර්කිකත්වයේ පිළිබඳව විවිධ අංශ තියෙනවා. මේ අංශ පිළිබඳව සාකච්ඡා තියෙනවා. එතකොට දැන් මම මේකේ බලපෑම කාරණා පහක් යටතේ සාකච්ඡා කරන්න කැමතියි. ඇත්තටම ඉස්සෙල්ලම අපි දන්නවා මේ මැදිහත් වීමත් එක්ක මේ ප්‍රතිපත්ති මේ වෙනසත් එක්ක තරම රටේ ආහාර නිෂ්පාදනය 30% හෝ ඊට වැඩි ප්‍රමාණයකින් 35% ආසන්න ප්‍රමාණයකින් ආහාර නිෂ්පාදනයේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. එතකොට අපි අර food security කියන ප්‍රශ්නේ තව food insecurity නැත්නම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු තවදුරටත් උග්‍ර කරනවා තලයකට මේ රට පත්වීමකට පත් වෙන්න. විශේෂයෙන්ම මම දකින විදියට මේකත් එක්ක ආහාර මිල ගණන් ඉහළ යෑම નિરાයාසයෙන්ම තියෙන අත්විඳින්න පුළුවන්. අපි දන්නවා සැපයුමේ අඩුවීමක් සිද්ධ වුණොත් නිෂ්පාදනයේ භාණ්ඩයේ මිල ඉහළ යෑම નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. එතකොට මේ මිල වැඩිවීම අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කරන්න හේතු වෙනවා. මොකද අපි දන්නවා රටේ ජනගහනයෙන් 40ක් 42කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතා කඩයිම් රේඛාවෙන් පහළ හෝ ඊට අවට ජීවත් වන ජනතාවක් ඉන්නේ 40කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ නාගරික පන්තිය විශේෂයෙන්ම එතකොට මේ ශේෂ්ත්‍රවල ජනතාවට ආහාරවලට ප්‍රවේශ වීමේ නැත්නම් මිලදී ගැනීමේ හැකියාව දුර්වල වෙන්න පුළුවන්. අපි සමහර පුරෝකථනයන් වලට අනුව මිල ගණන් 50ක් 100ක් අතර ප්‍රමාණයකින් ඉහළ යයි කියන පුරෝකථනයන් දැන් වාර්තා වෙනවා. එතකොට ඒ වගේම මේ ආහාර කෘෂිකාර්මික භාණ්ඩත් එක්ක නිෂ්පාදනය කරන අගයගතු කළ භාණ්ඩවල නිෂ්පාදන මිල පිරිවැයත් ඉහළ යෑම හේතු කොටගෙන ඒ ශේත්‍රයේ නැවත ද්විතීක මිල ඉහළ යාමකුත් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව විදිහට ගොවින්ගේ ආදායම අපි දන්න ඵලදායීතාවය පහළ යාමකට මේක નિરાයාසයෙන්ම හේතු වෙනවා. මොකද අපේ භූමිය ග්‍රීන් රිවොලූෂන් එකත් එක්ක හරිත විප්ලවයත් එක්ක 1960 ගණන් වල සිට අද දක්වාම මේ භූමිය හුරු වෙලා තියෙන්නේ රසායනික පොහොර වලට. එතකොට මේ ශනිකව මේ පරිවර්තන ශනික මැදිහත් වීම
මං හිතන්නේ එක සැරේට නිෂ්පාදනයේ පහළ යෑමකට හේතු වුණා අපේ භූමිය කාලයත් එක්ක අවුරුදු කිහිපයක් මේක යථා තත්ත්වයට පත් වෙන්න හේතු මේ කාලය ගන්නවා. එතකොට ඒකත් එක්ක ගොවින්ගේ ආදායම පහළ යාමට හේතු වෙන්න පුළුවන්. එතකොට යමෙකුට තර්ක කරන්න පුළුවන් ආහාර මිල ඉහළ යනවා නම් ගොවින්ට මේකේ වාසියක් ලැබෙනවා කියලා. එතකොට අපි දන්නවා මේ අලෙවිකරණය තුල වී අලෙවිකරණය තුල උවත් වී මාපියාව නැත්නම් අපේ මේ කතිපයාධිකාරී වෙළඳපොළ රටාව විලන්දෝ දෙතුන් දෙනෙක් පාලනය කරන අලෙවිකරණ දාමය පාලනය කර ගැනීමටත් අසමත් වූ ආණ්ඩුවක් අසමත් වූ පාලනයක් තුළ මේ වාසිය ගොවින්ට ලැබෙන්න කියන එක අපිට සැකයක් බරපතල සැකයක් තියෙනවා. අපිට මූලිකවම ගොවින්ගේ මූලික ප්‍රශ්නය අලෙවිකරණ ප්‍රශ්නය විසඳීමට බැරි වුණු ආණ්ඩුවක් පාලන තන්ත්‍රයක් තුළ මේ වාසිය නැවත ලැබෙයිද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ කෙසේ වෙතත් 30%ක 35%ක නිෂ්පාදන ඵලදායීතාවයේ පහළ යෑමක් කියලා කියන්නේ ඍජුවම ගොවින්ගේ ආදායම් පහළ යාමකට හේතු වෙනවා. අනිත් පැත්තෙන් මේ කාබනික වගාව තුළ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ශ්‍රම භාවිතය වගේ දේවල් වලින් පිරිවැය ඉහළ යාම වගේ කාරණාත් එක්ක ලාභාන්තිතය තවදුරටත් පහළ යාමකට අපි අපේක්ෂා කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව විදියට මේකෙන් අපනයන ශේෂ්ත්‍රයට සිදුවෙන බලපෑම. විශේෂයෙන්ම අපේ සුද්ධ අපනයන ඉපීම් ශේෂ්ත්‍රය තුළ කෘෂිකාර්මිකාංශයේ ප්‍රමුඛතාවයක් දන්නවා. අපි ගාමන්ස් කියන එක රෙදිපිලි අපනයනය හරහා අපි 45%ක විතර අපනයන ආදායමක් ලැබුවට සුද්ධ අපනයන ශේෂ්ත්‍රය තුළ තේ පොල් රබර් අපි විශේෂ වැදගත්කමක් සහිත භාණ්ඩ විදියට අපි හඳුනා ගන්නවා. අපනයන භාණ්ඩ විදියට අපි හඳුනා ගන්නවා. ඒකට මේ ශේෂ්ත්‍රයට සිදුවන බලපෑම අතිවිශාලයි. දැනටමත් ඒ සම්බන්ධයෙන් විවිධ වූ කරුණු කාරණා මතුවෙමින් පවතිනවා. ප්‍රතිවිපාක අපි ආත්විඳිමින් ඉන්නවා. එතකොට මේකත් එක්ක ඇති වෙන්න පුළුවන් තත්ත්වය තමයි අපි අපනයන ආදායම් විශාල වශයෙන් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ සුද්ධ අපනයන පිහිම් වල පහළ යාමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. දැනට පුරෝකථනය කරනවා තේ ශේෂ්ත්‍රයේ තේ අපනයනය සම්බන්ධයෙන් 100ට රුපියල් ඇමරිකන් ඩොලර් මිලියන 500ත් 600ත් අතර ප්‍රමාණයක් අපේ රටට ඉදිරි වර්ෂය තුල අහිමි වෙයි කියන පුරෝකථනය මේ තත්ත්වයේ දිගටම මේ ගියොත් පැවතියොත් සිදු වෙයි කියන අපේක්ෂාව තියෙනවා. එතකොට ඒ වගේම හතරවෙනි කාරණාව විදියට මම දකිනවා අපි දන්න කෘෂිකර්මාන්තය කියන එක අනිකුත් ශේෂ්ත්‍රවල ප්‍රවර්ධනයට බලපෑමක් තියෙනවා. අපි කෘෂි ආර්ථික විද්‍යාවේ මේක ඉගෙන ගන්නවා. ඒකට මේකෙදි දන්නවා කාර්මික සහ සේවාංශවල සේවානියුක්ත ජනතාවගේ මූර්ත වැටුපේ පහළ යාමකට මේක ආහාර මිල ගණන් වල ඉහළ යාම ඍජුවම බලපානවා. එතකොට මේකත් එක්ක ඒ ශේෂ්ත්‍රත් අරුබුදයකට ගමන් කරනවා. වැටුප් වැඩිවීම සම්බන්ධ මේ ට්‍රේඩ් යුනියන්ස් වල මැදිහත් වීම ඍජු වෙන්න මේ දැඩි වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඒ ශේෂ්ත්‍රවල තරඟකාරීත්වයට මේව බලපාන්න පුළුවන්. එතකොට අනෙකුත් ශේෂ්ත්‍රවල කඩාගෙන වැටීමටත් මේක ඍජුවම ඇති වෙන්න තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි කාරණාව විදියට මම ඇත්තටම දකින්නේ මේ ප්‍රතිපත්තිය සඳහා අපේ ආයතන ව්‍යුහය සූදානම්ද කියන කාරණාව. එතකොට අපි දන්නවා මේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල වූ ආයතන පද්ධතියක් තියෙනවා. විශ්වවිද්‍යාලවල විශාල කෘෂිකර්ම පීඨ තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් විශාල ජාලයක් තියෙනවා ග්‍රාමීය අංශය තුල. එතකොට මේ සියලු සමස්තය සූදානම් කරලාද මේ මැදිහත් වීම මේ කරන්නේ. එතකොට අනිත් පැත්තෙන් අපේ රටේ දේශගුණය මේකට ගැලපෙනවද සියලුම පළාත්වල? ඊට පස්සේ පස සම්බන්ධයෙන් පර්යේෂණ කරලාද මේ අධ්‍යක්ෂින් කරන්නේ? බීජ පිළිබඳ අපි දන්නවා දෙමුහුම් බීජ අපි වැඩිපුර පාවිච්චි කරන්නේ. මේවා උචිතද මේකට? එතකොට මේවත් එක්ක පර්යේෂණ කරලාද මේ සම්බන්ධයෙන් මේ දිහත් වීමක් කරන්නේ? අනිත් පැත්තෙන් තාක්ෂණය සම්බන්ධයෙන් අපි ගොවියන්ට දැනුවත් කරලාද තියෙන්නේ. ඒතකොට මේ සියල්ල ඉබේ සිදු වෙයිද ශේෂ්ත්‍රය තුල කියන එක සම්බන්ධයෙන් ආකාරයක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තුල මේ සියල්ල ඉබේ සිදු වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න අමාරුයි. මේකත් එක්ක සමස්ත කෘෂිකර්මාන්තයේ කඩා වැටීමක් අපිට ඉදිරි වර්ෂ 2-3 තුල අපේක්ෂා කරන්න පුළුවන්. අපේ
විද්‍යාඥයින් ඉදිරිපත් කළ තියෙන පුරෝකථනයන් වලට අනුව මේක ආර්ථිකයේ මං හිතන්නේ ස්ථායීතාවයට දැඩි ලෙස බලපෑමක් ඇති කරන තත්ත්වයක් ඇති කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මගේ අවසාන වශයෙන් මං කියන්නේ රජයක් විදියට මේ ප්‍රතිපත්තිමය මැදිහත් වීම තුළ නැත්නම් කාබනික වගාවට යොමු වීම හරහා කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ඇති වෙන්න පුළුවන් අර්බුදය සහ ආදායම් වල අඩුවීම පූර්ණය කර ගැනීම සඳහා රටේ ආර්ථිකය සූදානම්ද? රටේ ආර්ථිකයට ඒක දරා ගන්න පුළුවන්ද කියන කාරණාව අපි මේ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් මුහුණ දීලා තියෙන අවස්ථාවක. දෙවෙනි කාරණාව තමයි අපි අපනයන ඉපීම් වල කඩාගෙන වැටීම විනිමය අර්බුදය තවදුරටත් උග්‍ර කරන්න හේතු නොවේද? එතකොට ඒ ප්‍රශ්නේ අපි ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? අපි කාබනික පොහොර අපේ රටේ නිෂ්පාදනයේ ප්‍රමාණවත් නැත්නම් අපි ඒවත් පිට රටින් ආනයනය කරන්න ඕන. එතකොට මේකෙන් අපි තියෙන අපේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කිරීමකට ලක් වෙනවා නොවේද? එතකොට සමස්තයක් විදියට අපිට නිගමනය කරන්න වෙන්නේ මේ මැදිහත් වීම හරහා රටේ ආර්ථිකයේ අර්බුදය උග්‍ර කිරීමක් සහ ඒ ආර්ථික අර්බුදයේ ස්වරූපය හඳුනා ගැනීමකින් තොරව පැලස්තර විසඳුමක් පැලස්තර නැත්නම් తాවකාලික විසඳුමක් සඳහා යොමු වීමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඒක දීර්ඝකාලීන සැලසුම් සාගත අධීරෙන් අධීර තෝරාගත් අංශ හරහා සිද්ධ කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. මේක සියලුම ආචාර්ය මහාචාර්යවරු ඉදිරිපත් කරන තර්කයක්. කොට මේකට ඇහුම්කන් දීම රජයක් විසින් ඇත්තටම සිද්ධ කළ යුතුයි. නැත්නම් අපේ රටේ ආර්ථිකයත් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයත් නැවත අර්බුදයකට දැඩි අර්බුදයකට යොමු කරන්න මේක හේතු වෙනවා කියන අදහස මම ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.